අද 254 වන අලුත් පාර්ලිමේන්තුව. අද දිනේදී නිල මාතෘකාව බවට පත්වන්නේ විදුලිය කියා කිව්වොත් ඔබ හිතාවේ ඒ තරමක් ඇල්මැරුණු පිළුණු මාතෘකාවක් කියා. මොකද අද සුපුරුදු විදිහට ඔබේ නිවසේ වහලය මත සිවිලිම මත විදුලි බුබුලු දැල්වෙමින් තිබෙන නිසාවෙන්. ඊළඟ විදුලි කප්පාදුව හෝ විදුලි බිඳවැටීම එනතුරු විදුලිය සම්බන්ධ මාතෘකාව මෙවන් පිළුණු ඇල්මරුණු මාතෘකාවක් වෙන්නට පුළුවන්. නමුත් ඊළඟ විදුලි කප්පාදුව හෝ බිඳවැටීම සිදුවන දිනේදී අප කළුවරේ අතපත ගාමින් ඉටිපන්දම් හොයනවාට වඩා මේ විදුලි අර්බුදය සම්බන්ධයෙන් තිබෙන්නා වූ විසඳුම් සහ විකල්ප පිළිබඳව දැන්ම අවධානය යොමු කිරීම කොයි තරම් ප්‍රඥාගෝචරදයි අමුතුවෙන් පහදායි දිය යුතු නැහැ. අපි පුනර්ජනනීය බලශක්තිය කියන වඩාත් විධිමත් වඩාත් විද්‍යාත්මක මාතෘකාව ඔස්සේ අද අලුත් පාර්ලිමේන්තුව පෙළගස්වන්නට උත්සාහ දරමු. ඒ සම්බන්ධයෙන් මේ විෂය පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුන් 5 දෙනෙකු සඳහා අප අද අසුන් පනවා තිබෙනවා. ඒකම මේ විෂය සම්බන්ධයෙන් බොහෝ ඇසූ පිරූ තැන් නැති ප්‍රේක්ෂකාගාර සමාජිකයනුත් මේට දායක කරගන්නට අප අද කල්පනා කළා. සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා අපි ඔබ ආයුබෝවන් කියා ගෞරවයෙන් පිළිගනු ලබනවා. බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රැල්පනාව මහතා ඔබතුමාට ආයුබෝවන්. ලංකා විදුලි බල පොදු සේවක සංගමේ සභාපතිතුමන් මාලක වික්‍රමසිංහ මහතා ආයුබෝවන් ඔබතුමාට. කුඩා ජලවිදුලි බලාගාර සංගමේ විධායක කමිටු සමාජික නීතිඥ වර්ණ දහනායක මහතා ආයුබෝවන් ඔබතුමාට. ඒකම ශ්‍රී ලංකා ජීව ශක්ති සංගමේ හිටපු සභාපති ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ මහතාණෙනි ආයුබෝවන් ඔබතුමන්ට. ඒ වගේම ඉංජිනේරු කුෂාන් මීපාවල මහතා සහ ව්‍යාපාරික පාලිත බණ්ඩාර ජයතිස්ස මහතා අද මා සමගින් ප්‍රේක්ෂකාගාරය අසුන්ගෙන ප්‍රශ්න කිරීමේ අයිතිය බෙදා හදා ගන්නට සූදානමින් සිටිනවා. අප අසුන්ගෙන සිටින පිළිවෙල මදක් උල්ලංඝනය කරමින් මුලින්ම රැළපනාව මහත්මයට යොමු වන්නට කල්පනා කළා මේ පුනර්ජනනීය බලශක්තිය කියන්නේ මොකක්ද කියලා අපි අර්ථ ගන්වාගෙන ඒ වර්ණගාගෙන මාතෘකාවට පිවිසීමක් ගමු. සැකවින් ඔබතුමා මේ පුනර්ජනනීය බලශක්තිය කියන්නේ මොකක්ද කියන එක අපිට පහදලා දෙන්න. අපි දැන් බලශක්ති ප්‍රභේද ගැන බලනකොට අපි දන්නවා ෆොසිල් ඉන්ධන මගින් අපි බලශක්තිය නිපදවනවා. ඒ කියන්නේ ගල් අඟුරු එහෙම නැත්නම් තෙල් එහෙම නැත්නම් ස්වභාවික වායු ආදී වශයෙන් ඒවට කියන්නේ අපි ෆොසිල් ඉන්ධන කියලා. පුනර්ජනනීය කියන්නේ නැවත නැවතත් ඉවරවීමක් නොවන බලශක්ති ප්‍රභේදය. ඒ කියන්නේ අපි දන්නවා ලංකාවේ ඉස්සෙල්ලාම පටන් ගත්තේ අපි ජල විදුලිය. එතකොට ජල විදුලිය පුනර්ජනනීය බලශක්තියක්. ඊළඟට තියෙනවා සූර්ය බලශක්තිය සහ සුළං බලශක්තිය. ඒවත් පුනර්ජනනීය. ඊට අමතරව තියෙනවා මේ දර සම්බන්ධ අපි පැල වගා කරලා ඒව වලින් අරගෙන දර අරගෙන පුච්චලා ඒකිනුත් බලශක්තිය නිපදවනවා. ඊට අමතරව ලෝකේ තවත් තියෙනවා මේ මුහුදු රැල්ලෙන් බලශක්තිය නිපදවනවා. මේ කණ්ඩායම් ඔක්කොම වැටෙන්නේ පුනර්ජනනීය බලශක්ති ගොඩට. හොඳයි, ඔබේ පැහැදිලි කිරීමත් සමග අතුරු ප්‍රශ්න රාශියක් උද්ගත වුණත් අප ඔබගේ අවස්ථාව ආවහම ඒ සියල්ල පිළිබඳව එකින් එක විමසන්නට බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම පුනර්ජනනීය බලශක්තියන් ප්‍රභවයන් පිළිබඳව සාකච්ඡා කරද්දී අපිට මුලින්ම සිහිපත් වන්නේ සූර්ය බලශක්තිය. අපි ලක්මාල් ප්‍රනාන්දු මහත්මයාගෙන් මේ පිළිබඳව අහන්නට සූදානම්. දැන් සූර්ය බලශක්තිය කියන එක ඇත්තටම ලංකාවේ තිබෙනා වූ විදුලි ඉල්ලුමට විකල්පයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඒක අර හුදු හිතලුවක් විතරක් නෙවෙයි. අපි අර කේතුමතිය ගැන කතා කරනවා. ඊට පස්සේ කවදා හෝ බිහි වෙයි කියලා හිතන අර සපුමල් කුමාරයෙක් ගැන කතා කරනවා. ඒ වගේ නේද මේ විදුලිය සම්බන්ධයෙන් තිබෙනා වූ සැපයුම වෙනුවෙන් සූර්ය බලශක්තිය පිළිබඳව කතාවක්. මම හිතනවා අපි හොඳ ප්‍රවිෂ්ටයකට ආවයි කියලා. දැන් මෙතන මේ හැමෝම මේ ජනගත කරලා තියෙන මේ මිත්‍යා මතභේදයක් තමයි ඔබතුමා දැන් ඔය මගෙන් අහුවේ. සූර්ය බලය කියන එක මේකට ඕල්ටර්නේටිව් පවර් එකක් නෙවෙයිද කියන එක. අපි කියනවා මේක මේ අපේ ලංකාවට විතරක් විශේෂ වෙච්ච අපි විතරක් මේ අලුතින් අත්හදා බලන්න හදන දෙයක් නෙවෙයි. මේක මේ මුළු ලෝකේ පුරාම අති විශාල වශයෙන් කරන බලශක්ති ප්‍රභවයක්. ඉතින් ඒක අපිට කරගන්න බැරි නම්
ඒක අපේ ලංකාවේ අපේ මිනිස්සුන්ගේ අපේ ඉංජිනේරුවන්ගේ අපේ විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් මිසක් ඒක මේ ටෙක්නොලොජි එකේවත් මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් දැන් අපි බොහොම පැහැදිලිව බැලුවොත් එහෙම ජනාධිපතිතුමා 2019 දෙසැම්බර් මාසේ එතුමා බලයට පත්වෙච්ච ගමන් කිව්වා අපේ රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 80%ක් 2030 වෙනකොට පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගන්න අත්‍යවශ්‍යයි කියලා. මේකත් හරියට ඉන්දියාවේ මෝදි අගමැතිතුමා කිව්වා වගේ ගිගාවොට් 100ක් ඕනේ කියලා ඉන්දියාවට. ඉතින් මේ කතාවත් එක්ක අපි දැක්කා අලුත් ප්‍රවණතාවයක් හැදෙනවා රටේ. මේ ප්‍රවණතාවයත් එක්කම අපි මහමැතිවරණය ඉවර වුණා. අලුතින් කැබිනට්ටුවක් පත් වුණා. මේ කැබිනට්ටුවේදී අපි දැක්කා ඉතාමත්ම හොඳ දෙයක් සිද්ධ වුණා. මේ හොඳ දේ තමයි මෙච්චර කාලයක් අපිට හිටියේ හැමෝගෙම රිසෝසස් හැමෝගෙම දේවල් බලන එක ඇමතිවරයෙක් හිටියේ. හැබැයි මේ පාර අපි දැක්ක අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව මොකද මේ 80% පුනර්ජනනීය බලශක්තියට යනවයි කියන එක අති විශාල ඉලක්කයක්. මේ අති විශාල ඉලක්කය සපුරා ගන්න කියලා අතිගරු ජනාධිපතිතුමා පත් කළා මේකට විශේෂ ඇමති කෙනෙක්. දුමින්ද දිසානායක ඇමතිතුමාව පත් කළා මේ 80% මේ ටාගට් එක ගෙනියන්න කියලා ඉස්සරහට. එතකොට එතුමාගේ මංගල පාර්ලිමේන්තු කතාවේදී දලසලහපුර මැතිතුමා සහ දුමින්ද දිසානායක ඇමතිතුමා දෙන්නම කතාව පැවැත්වුවේ මේ 80% කියන එක ඒගොල්ලන්ගේ ඉස් මුදුනෙන් පිළි අරගෙන. ඔතන ඔය දැන් අමාත්‍යවරුන්ගේ බර තැබීම පිළිබඳවම ප්‍රනාන්දු මහත්මයා අවධානය යොමු කරනවා නම් විදුලි බලය සඳහා කැබිනට් අමාත්‍යවරයෙක් ඉන්නවා. ඩලස් සලහප්පෙරුම. ඊට පස්සේ බලශක්තිය සම්බන්ධයෙන් උදේ ගම්මන් පිළ අමාත්‍යවරයා ඉන්නවා. දැන් ඔය දුමින්ද දිසානායක මහත්මයා කැබිනට් අමාත්‍යවරයෙක් නෙවෙයි. නෙවෙයි. ඒ කියන්නේ මේ බර තියලා තියෙන්නේ ඔය කියන පුනර්ජනනීය බලශක්තියට ඉතාමත් අඩු ප්‍රමාණයක් නේද? මම එහෙම විශ්වාස කරන්නේ නැහැ. එතන හරියට දැන් අපි ගන්න පුද්ගලික ආයතනයක් කියලා. පුද්ගලික ආයතනවල ඉන්න පුළුවන් එක චෙයාමන් කෙනෙක් විතරයි ඉන්න පුළුවන්. එක CEO කෙනෙක් විතරයි ඉන්න පුළුවන්. ඒ වුණාට ඒකේ අපි දකිනවා ඉතාමත් ප්‍රබල කණු තියෙනවා මේක වටේ. ඉන්න පුළුවන් ඔපරේෂන්ස් මැනේජර්ස්ලා ඉන්න පුළුවන් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර්ස්ලා ඉන්න පුළුවන්. ඒ වගේ මේ අපි දකින්නේ මේ හම්බ වෙච්ච අමාත්‍යාංශය ඉතාමත්ම වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් කළ හැකි. මොකද මේ 80% කියන්නේ අපි මේකට අප්හිල් ටාස්ක් එකක් කියලා කියන්නේ. මේක බොහොම අමාරුවෙන් කරගෙන යන්න ඕන දෙයක්. හොඳට වැඩ පුළුවන් ඇමති කෙනෙක්ට තමයි මේක දීලා තියෙන්නේ. එතකොට මේ ඇමතිතුමා අපිත් එක්ක පළවෙනි සාකච්ඡාවේ ඉඳන්ම කියන්නේ මේ 80% තමයි අපිට යන්න ඕනේ ටාගට් එක කියලා. ඒ වගේම දලස් සලහපුර මැතිතුමා කීප වතාවක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මේ වෙනකොට. එතුමාගෙත් අනිවාර්යයෙන්ම එතුමාගේ තියෙන්නේ මේක අමාත්‍යාංශ දෙකක් කියලා හිතන්න එපා සංක. මොකද මේ කතා කරන්නේ එක අමාත්‍යාංශයක වැඩිපුර වැඩ කරන්න එක පුද්ගලයෙක්ට දීලා තියෙන වගකීම්. අන්නේ වගකීම් ටික සපුරාලන දේ තමයි දුමින්ද දිසානායක ඇමතුමාගේ මේ තියෙන වපසරිය. ඒතකොට ඒ වපසරිය ඇතුළත එතුමා අද වෙනකොට ඉතාමත් හොඳ තීරණ අරගෙන තියෙනවා. ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා මේ හැම තීරණයක්ම ජනගත වෙලා මේක නීතියක් හැටියට ඇවිල්ලා මේවා මේ 2030 180 කියන ටාගට් එකට අපිට යන්න උත්සුක වෙයි කියලා. හොඳයි දැන් ඔබ හොඳ විකල්පයක් විදිහට මේ සූර්ය බල ශක්තිය දැක්කුවත් අපි පහුගිය කාලේ ඇති වුණු බිඳ වැටීම විශේෂයෙන්ම පසුගිය 17 වනදා ඇති වුණු බිඳ වැටීම කොළඹ ප්‍රදේශයේ යථාවත් කරන්නට ගත්ත උත්සාහයන් රාශියක් අසාර්ථක වීමට විත්තිකාරයා විදිහට කූඩුවට නක් ගන්න වෙන්නේ මේ සූර්ය බල ශක්තිය කියලා කතාවක් ඉදිරිපත් වුණා. ඒ කතාව කියන්නේ අපි නෙවෙයි විදුලි ඉංජිනේරු සංගමේ සභාපතිතුමා මේ විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තිබෙන ඉංජිනේරුවරයෙක්. ඔහු කියනවා මේ සූර්ය පැනල හින්දා තමයි යථාවත් කරගන්න බැරි වුණේ කියලා. ඔබ කියන හොඳ විකල්පයක්. ඒකට මම සරල උදාහරණයක් දෙන්නම්. දැන් අපි ගත්තොත් එහෙම මේ රටේ අද වෙනකොට අපි ගහලා තියෙන්නේ මෙගාවොට් 282ක් වහල මත සවිකරන සූර්ය බල ශක්ති කට්ටල. මෙගාවොට් 282යි. ඊට අමතරව පොළොව මත සවිකරන සූර්ය බල ශක්ති කට්ටල තියෙනවා මෙගාවොට් 51ක්. ඒත් අපි අපේ මුළු බල ශක්තිය මේ ප්‍රභවයන් ඔක්කොම එකතු කරලා ගත්තොත් එහෙම මේක ඉතාමත්ම සුළු මේ පර්සන්ටේජ් එකක්. එතකොට මේ හේතුව හින්දා මේ වගේ අති විශාල දැන් අපි කතා කරන නොරොච්චෝලේ ගත්තොත් එහෙම මෙගාවොට් 870ක්. අපි කෙරවලපිටිය ගත්තොත් එහෙම මෙගාවොට් 135ක්. එතකොට මේ වගේ විශාල ප්‍රමාණයක් මේ සුළු ප්‍රමාණයක් එනර්ජි හින්දා මේ හරියට යථාවත් කරගන්න බැරි වුණයි කියන එක මම හිතනවා ගිය සතියේ මේ මෙතන තිබිච්ච මේ වගේ සාකච්ඡාවේදී ඒකට ප්‍රවණතාවයක් දුන්නේ නැහැ. මොකද හේතුව එතුමන් වටහා ගත්තා මේ කතා කරපු පුද්ගලයෝ මේක නෙවෙයි මේකට හේතුව මේ තමුන්ගේ තියෙන නොයෙකුත් දේවල් වලට බොහොම ලේසි දේ තමයි දැන් එතන ඒගොල්ලෝ කියනවා විදුලි අධිකාරීවරයෙක්ගේ අත්පසුවීමකින් මේක සිද්ධ වුණයි කියලා. ඉතින් පහත් තැනින් වතුර බස්න එක තමයි ලේසි වැඩේ. ඉතින් එහෙමයි කියලා
මම අහන්න කැමති අපි ගාව මම අහලා නැහැ ලෝකේ කොහෙවත් තියෙනවා කියලා හඳ එළියෙන් වැඩ කරන සූර්ය බල ශක්ති කට්ටල. එතකොට රෑ 8:00 වෙනකොට ලයිට් දෙන්න බැරි වුණෙත් සූර්ය බල ශක්තිය හින්දාද? ඔවුන් කියන අර පෝෂක මේ ඒ කියන්නේ මේ වචනවල පාරිභාෂිත වචනවල ප්‍රශ්නයක් තිබෙනවා ඔබතුමා නිවැරදි කරන පෝෂක රැහන්වල එහෙම නැත්නම් ඒ සම්බන්ධතාවල යම්කිසි තිබෙන්නා වූ ඒ කියන්නේ දැනුවත් වීමක් නැහැ ඒ පිළිබඳව සංගණනයක් නැහැ ඒක නිසා මේක ගැන තීරණයක් ගන්න කල්පනාකරණය කරගන්න අපහසු නැහැ කියලා. දැන් ඔබතුමාට මේක අලුත් දැනගන්න විෂයක් වුණාට මේක විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට විදුලි බල මණ්ඩලයේ ඉන්න හැමෝටම මේක බොහොම සරල දෙයක්. අපි ගත්තොත් එහෙම අපිට දැන් බල ශක්ති කර්මාන්තකරුව හැටියට අපිටවත් එහෙම නැත්නම් අපේ පාරිභෝගිකයෝ හැටියට මේ රටේ ඉන්න 23 කෝටියක් මහ ජනතාවටවත් හිතෙන විදිහට අපිට බෑ ගිහිල්ලා අපේ වහල උඩ සූර්ය බල ශක්ති කට්ටලයක් ගහලා ඉවර වෙලා ඒකෙන් විදුලි බල මණ්ඩලයේ රැහන් පද්ධතියට සම්බන්ධ කරන්න බෑ. ඒකට නීතියක් තියෙනවා. ඒක විදුලි බල මණ්ඩලයෙන්ම හදපු නීතියක්. ඉස්සර අපිට මේක තිබ්බේ කිලෝවොට් 50ක් දක්වා අපිට නිදහසේ සම්බන්ධ කරන්න දෙනවා කියලා ඉස්සර කිව්වේ මේ ඉතිහාස කාලේ. ඊට පස්සේ විදුලි බල මණ්ඩලයෙන්ම මේ දැන් ඉන්න සාමාන්‍ය අධිකාරීවරයා ඒ දවස්වල සාමාන්‍ය අධිකාරී නෙමෙයි. එතුමාම නීතියක් ගෙනාවා මේක අපි කිලෝවොට් එකක් ගැහුවත් විදුලි බල මණ්ඩලයෙන් අවසර ගන්න ඕනේ කියලා. එතකොට ඒ තත්ත්වයේ උඩ අපි දිගින් දිගටම අපේ ලංකාවේ තියෙන ආයතන 260 ගාණක් මේ සූර්ය බල ශක්ති කට්ටල සම්බන්ධ කරන ආයතන මේ හැම ආයතනයක්ම අපිට කිලෝවොට් එකක්වත් සම්බන්ධ කරන්න බෑ විදුලි බල මණ්ඩලයෙන් ලිඛිතව දෙන අනුමැතියක් නැතුව. එතකොට මේ ලිඛිතව දෙන අනුමැතිය දෙන්නේ මම නෙවෙයි. මේක දෙන්නේ විදුලි බල මණ්ඩලයෙන්. එතකොට විදුලි බල මණ්ඩලයෙන් දෙන අනුමැතිය විදුලි බල මණ්ඩලයේ දන්නේ නැහැ කියන එක ටිකක් ලැජ්ජාවට සහ විහිළුවට කාරණයක්. මොකද තමුන් දන්නේ නැත්නම් තමුන්ගේ ගෙදර පුතා කරන්නේ මොකද්ද බිරිඳ කරන්නේ මොකද්ද කියලා තාත්තා දන්නේ නැහැ කියන එක තාත්තට ලැජ්ජාවට කාරණයක්නේ. ඒ වගේ තමයි මේ කියපු දේ. මේ කියපු දේ ඒගොල්ලෝ කිව්වේ මේ හිතු මතේ. එහෙමයි ඒ වචනේ පාවිච්චි කළේ. හිතු මතේ සූර්ය බල ශක්ති කට්ටල පද්ධතියට එකතු කිරීමෙන් මේ වෙච්ච දෙයක් කියලා. එහෙම දෙයක් නැහැ. අපි සියලුම දත්ත ඒ අවශ්‍ය විදිහට දීලා තියෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා මොන ගෙදර මොන මීටරෙන් කීයක් දෙන්නේ කියන එක අනිවාර්යෙන් දන්නවා. මේ තමුන්ගේ තියෙන නොයෙකුත් ප්‍රශ්න කවර් කරගන්න කියන දේවල් මේ වසා ගන්න කියන දේවල්. ඉතින් ඒවට තමයි මම අර ඉස්සෙල්ලා දුන්න උත්තරේ මම අහන්න කැමති රෑ 8:00 වෙනකන් දෙන්න බැරුණේ සූර්ය බල ශක්තිය හින්දාද? කොහෙද තිබ්බේ සූර්ය බල ශක්තිය රෑ 8:00ට ග්‍රිඩ් එකේ? අපි මේ උදේ 6:00ට මේක සම්බන්ධ වෙනවා රැහන් පද්ධතියට ඉර නැගගෙන එනවත් එක්ක ඉර බැහැ යනවත් එක්ක හවස 6:00 තුනකට සූර්ය බල ශක්තිය ඉවරයි. කියන පැය 12ක් සපයන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් 10 විතර වෙනකන් හැකියාවක් තියෙනවද? මෙහෙමයි. දැන් අපි මේක සූර්ය බල ශක්තිය කියන්නේ හැමතිස්සෙම ඕල්ටර්නේටිව් එනර්ජි සෝස් එකක්. එතකොට මේකෙදී අපිට සූර්ය බල ශක්තියේ උපරිම බලය හම්බ වෙන්නේ දවල් 10 ඉඳන් හවස 3 විතර වෙනකන් තමයි හම්බ වෙන්නේ. හැබැයි එහෙම කියලා මේ වෙලාවේ අරුණහම අනික් වෙලාවට සම්බන්ධ වෙන්නේ නැත්තේ නෑ. උදේ ඉඳන්ම ඉර නගින එකේ සාපේක්ෂව මේක වැඩි වෙලා හවසට ඉර බහිනකොට අඩු වෙලා බහලා යනවා. ඕක තමයි සාමාන්‍ය ප්‍රවණතාවය. එතකොට දැන් ඔබතුමා කියපු දෙයට මම හොඳ උත්තරයක් දෙන්නම්. මේ සිද්ධ වෙච්ච දේ දවල්ට මේ මුළු ලංකාවේම විදුලිය ඔබතුමා සහ මම දවල්ට විදුලිය කපන්න නැතුව මේ එන්ජොයි කළේ මේ අපේ ජීවිත ටික පහුගිය කාලේ මේ සූර්ය බල ශක්ති කට්ටල ටික හින්දා තමයි. මේක තිබ්බේ නැත්තම් ඒක ඔබතුමා වගකීමෙන් කියන අනිවාර්යයෙන්ම වගකීමෙන්. ඔව් සූර්යාට හිමි විය යුතුයි කියලා. අනිවාර්යෙන් ඒ ගෞරවය අනිවාර්යෙන් සූර්යාට හිමි විය යුතුයි. මොකද අපි දාලා තිබ්බේ නැත්තම් මේ මෙගාවට් 330ක ප්‍රමාණයක් මේ සූර්ය බල ශක්තිය කියන එක අපේ ග්‍රිඩ් එකේ තිබ්බේ නැත්තම් අපිට දවල්ටත් පැයක් කපන්න වෙනවා. එතකොට පොදුවේ හැමෝටම මේක අත්විඳින්න වෙනවා. අන්න එතකොට කතා කරයි ඇයි මේ සූර්ය බල ශක්තිය ගන්නේ නැත්තේ කියලා. හොඳයි සූර්ය බල ශක්තිය ගැන තවත් තියෙනවා ලිහා කියා ගන්නට බොහෝ කරුණු කාරණා. ඊට අපි පියවරෙන් පියවරෙමු දැන් විදුර රැළපනාව මහත්මයාගෙන් අපි මුලින්ම දැනගන්නට කැමති දැන් පාරිභෝගිකයාට වඩා වැදගත් වන්නේ පුනර්ජනනීය බල ශක්තියද එහෙම නැත්නම් මේ සාම්ප්‍රදායිකව ලබා ගන්නා වූ මේ ඉන්ධන දහනය ලබා ගන්නා බල ශක්තියද කිසිවක් නොවේ. ඔවුන්ට වඩා වැදගත් වන කාරණය වන්නේ විදුලි බිල්පත. විදුලි බිල්පත අතර ගත්තාම කරන්ට් වදිනවා නම් ඊට පස්සේ මනු කියවන්නා ලියලා යන එක දැක්කහම අපිට මරු කියවෙනවා නම් ඒ විදුලි බිලේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා අපිට සංසන්දනය කරලා කියන්න
මේ ගල්ලංගුරු බලාගාර වලින් එහෙම නැත්නම් ඩීසල් බලාගාර වලින් ලැබෙන විදුලි බිලයි ඊට පස්සේ දැන් පුනර්ජනනීය බල ශක්තිය යොදාගෙන විදුලි ඒකකයක් නිර්මාණය කළොත් ඒ ලැබෙන බිලයි අතර වෙනසක් තියෙනවද සහනයක් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් අපි මේ අවස්ථාවේ කතා කරොත් එහෙම ලෝකේ ඕනෑම රටක අඩුවෙන්ම වියදමට විදුලි බලය නිපදවන්න පුළුවන් සූර්ය බල ශක්තියෙන් සහ සුළං බල ශක්තියෙන්. ඒක ඉන්දියාවෙත් ඒකයි, ඇමරිකාවෙත් ඒකයි, ඕස්ට්‍රේලියාවෙත් ඒකයි, යුරෝපෙත් ඒකයි, ලංකාවෙත් ඒකයි. අපි දන්නවා අන්තිමටම ලංකාවේ දාපු ටෙන්ඩර් වල සූර්ය බල ශක්තියේ ටෙන්ඩර් ආවේ රුපියල් 10කට කිට්ටුව ඊට අඩුවෙන්. සුළං බල ශක්තියත් ඒ වගේ ගාණක් තමයි ආවේ. ඒකත් එක්ක අපි සංසන්දනය කරලා බලුවොත් එහෙම ගල්ලංගුරු වගේ එකක් දැන් අලුතෙන් ඔය නොරොච්චෝලේ ගහනවායි කියන දිගුව සිව්වන එක ඒක අපි එස්ටිමේට් කරලා තියෙනවා රුපියල් 18ත් 20ක් අතර ප්‍රමාණයක් වෙනවා එක යුනිට් එකකට. ඒක හරිම ගාණ කීයද කියලා දන්නේ නැහැ කියන්න. මොකද විදුලි බල මණ්ඩලයත් ඕකේ ගාණ හදන්න account කෙනෙක් ගන්න, financial analyst කෙනෙක් ගන්න ඇඩ්වර්ටයිස් කරේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැම්මේ මේ පහුගිය සති දෙකකට කලින්. ඒතකොට ඒගොල්ලෝ දන්නෙත් නැහැ මේ කැබිනට් පේපර් දාලා කියලා. සභාපතිතුමා කියනවා රුපියල් 15යි කියලා. ඒක අපි දැන් තේරෙන හැටියට ওই ගානට නම් ගන්න බෑ. නමුත් රුපියල් 10ට අඩුවෙන් හම්බ වෙනවා සුළං සහ සූර්ය බලය. ඒකට රුපියල් 15ට ගත්තත් ඒක ලාභයි. දෙවැනි කාරණේ ගෑස් වලින් ගන්නකොට අපි ගණන් හදලා තියෙන හැටියට රුපියල් 15කට විතර ගන්න පුළුවන්. නමුත් පොඩි වෙනසක් කියන්න ඕනි. අපි දන්නවා ලංකාවේ රුපියල සාමාන්‍යයෙන් 3ක් හෝ 4ක් ප්‍රමාණයකට අවුරුද්දකට අව ප්‍රමාණය වෙනවා. එතකොට අපි ෆොසිල ඉන්ධන ලංකාවේ නැහැනේ. එතකොට ඒ මතින් අපි ගන්න හැම විදුලි ඒකකයක්ම රුපියල් අව ප්‍රමාණය වෙනකොට ගාණ වැඩි වෙනවා. ඕක තමයි මේ ලංකාවේ උනේ. ඔබතුමාට මතක ඇතිද දන්නේ මේ නොරොච්චෝලේ බලාගාරයේ මුලින්ම හදනකොට රුපියල් 4.50ක් වගේ ගානකට රටටම විදුලිය දෙනවා කියලා පටන් ගත්තේ. දැන් රුපියල් 18කට කිට්ටුයි. එතකොට එතනින්ම අපි තේරෙනවා මේ 2011 පටන් ගත්ත ගල්ලංගුරු ව්‍යාපෘතිය 2020 වෙනකොට 4.50 ඉඳන් 18කට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙනවා. එතකොට මේ අපි අවුරුදු 30ක් ගල්ලංගුරු බලාගාරයක් වගේ එකක් කියන්නේ අවුරුදු 30ක්. එතකොට මේ වගේ එකක් කතා කරනකොට අද වියදමෙන් කතා කරලා බෑ. මොකද අපි බලන්න ඕනේ මේ රටේ ජනතාවගේ ඉදිරියටත් කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට සූර්ය බල ශක්තිය ගනිමුකෝ. සූර්ය බල ශක්තිය මග සහභාගී වෙච්ච පළමුවෙනි සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය 2008. දෙවෙනි එක 2011, තුන්වෙනි එක 2018. පළවෙනි එක කරනකොටයි අන්තිම එක කරනකොටයි වියදම 6න් 1යි. එච්චර ප්‍රමාණයක් අඩු වුණා. ඒ වගේ තව දිගටත් අඩු වෙනවා. දැන් මේ පැනල ගෙන්නන්නේ කොහෙන්ද? ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැහැ. ලංකාවේ එක කොම්පැනියක් තියෙනවා නිෂ්පාදනය කරන පැනල ගෙන්නන්නේ ඇත්තටම චීනෙන් හුඟක් දේවල්. නමුත් අපි ඒකට එක හේතුවක් තියෙනවා. මොකද අපිට කවදාවත් මේ සූර්ය බල ශක්තිය නිසි පරිදි ව්‍යාප්ත කරන්න විදුලි බල මණ්ඩලයෙන් ඉඩ දීලා නැහැ. එතකොට දැන් ඉන්දියාවේ බලමුකෝ. මම හොඳ උදාහරණයක් ඔබතුමාට කියන්නම්. ඉන්දියාවේ දුන්නා මේ පහුගිය මාසේ දුන්නා ලෝකේ ලොකුම සූර්ය බල ව්‍යාපෘතිය ගිගවොට් 8යි. හරි අපිට ලංකාවේ 80%ට යන්න ඕනි ගිගවොට් 5යි. ඊට වඩා ගිගවොට් 8ක් තනි ටෙන්ඩරයක් දුන්නේ අඩානි කියන ආයතනයට. ඒකේ දුන්න ඒක එතකොට එක ඒකකයකට ගෙවන්නේ රුපියල් 8කට අඩු ප්‍රමාණයක් ලංකාවේ සල්ලි වලින් ගත්තොත්. මේකේ තිබුණ එක කොන්දේසියක් තමයි මේ ගිගවොට් 8න් ගිගවොට් 2ක් ගහනවා පිට රටින් ගෙනල්ලා පැනල්. ඊතුරු ගිගවොට් ගහන්නේ ඉන්දියාවේ හදලා ෆැක්ටරියක් ඒක මගින්. එතකොට ඉන්දියාවේ මේකට යන්නේ මොකද ඒගොල්ලෝ මෙච්චර විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ අපි මම කියන්නම් ඔබතුමාට මේකේ ව්‍යාප්තිය කොහොමද කියලා. දැන් මම පැනල ගැන ඇහුවේ දැන් රැළපනා මහත්මයා දැන් ඔය ඩීසල් බලාගාර සම්බන්ධයෙන් පෙනී හිටින අයට චෝදනාවක් තියෙනවානේ මේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා ඩීසල් වලින් කීයක් හරි අත යටින් ගහ ගන්න හදනවා කියලා. එතකොට සූර්ය බල ශක්තිය වෙනුවෙන් පෙනී හිටින අයට කියන්න පුළුවන් මේ පැනල පිට රටින් ගෙන්නන එකේ මොනවා හරි බිස්නස් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් නේද? ඔය ඉතින් හැමෝම බිස්නස් එකක් කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි අහන්න ඕනේ දැන් මාෆියා එකක් කියන්නේ නීතිමය බිස්නස් එකක් නෙමෙයි.
නීතියෙන් පරිබාහිරව තියෙන එකක්. එතකොට අපි අහන්නේ දැන් මේ ඩීසල් වලින් කරන දේවල්ද මේ සූර්ය බල ක්‍රමයේද නීතියෙන් පරිබාහිරව තියෙන්නේ. ඩීසල් එකද සූර්ය බලයකද අනිත් අයව නවත්තගෙන ඉන්නේ. ඔන්න ඕක තමයි මාෆියා එකේ කියන එකේ අපිට තේරුම ගන්න ඕනේ. දැන් අපි බලමුකෝ දැන් මේ විදුලි බල මණ්ඩලයේ අර ගන්නවා මේ ගත්ත තෙල් වලින් දුවන බලාගාර කීයක් මහජන උපයෝගිතා කමිසමේ අවසර මත අත්සන් කරලා තියෙනවද මේ power purchase agreement එක. ගොඩක් ඒවා එහෙම අවසර නැතුව අත්සන් කරලා තියෙන්නේ. ඒතකොට සූර්ය බල එහෙම කරලා නැහැනේ. ඒතකොට කවුද මාෆියා එක? ඒකෙම උත්තරේ පෙන්නනවානේ ඔබතුමාට. දැන් මම පොඩි උත්තරයක් දෙන්නේ නැහැ ඒකට. පොඩි කවුරුත් උත්තර කියන්න ඕනේ මේක දන්නවා හැමෝම. පොඩි උදාහරණයක් කියන්නම් මෙතන ලක්මාල් කිව්වා මේ 80%ක ඉලක්කයක් දීලා තියෙනවා ජනාධිපතිතුමා. එතකොට මේ 80% ඉලක්කය දීලා තිබුණට විදුලි බල මණ්ඩලය යන්නේ 80% පාරේ නෙමෙයි. බොම් පැහැදිලිව කියන්න. මොකද ජනාධිපතිතුමා ආව ගමන් මොකද්ද කරේ? දැම්ම කැබිනට් පේපර් එකක් ඒක ගහන්නේ ගල් ලඟුරු. ඊළඟට ගෑස්. උහුමයි පටන් ගත්තේ. දැන් ඉන්දියාවේ මෝඩි අගමැතිතුමා 2016 ඇවිල්ලා කිව්වා 2022 වෙනකොට සූර්ය බලය ගහනවා ගිගවොට් 100ක්. මේ වෙනකොට ගිගවොට් 33ක් ගහලා ගිගවොට් 33ක් ගහමින් පවතිනවා. තව ගිගවොට් 33ක් ටෙන්ඩර් කරලා තියෙනවා. දැන් ගිය අවුරුද්දේ මෝඩි අගමැතිතුමා කිව්වේ 2030 වෙනකොට ගිගවොට් 300ක් ගහනවා. මෙන්න හැබැයි එතකොට මෝඩි අගමැතිතුමා 2016 ඇවිල්ලා කිව්වහම මේ ගිගවොට් 100ක් ගහනවායි කියලා එහෙ විදුලි බල කට්ටිය කිව්වේ නෑ ඕක කොහොමද ගහන්නේ ඕක ගාන වැඩි මේක කරන්න බැරි වැඩක් අපිට මේ අපේ ග්‍රිඩ් එක කඩන් වැටෙනවා එහෙම කිව්වේ නෑ. ඒගොල්ලෝ කිව්වේ හරි මේක තමයි රජයේ ප්‍රතිපත්තිය අපි මේකට සහයෝගය දීලා ඉස්සරහට ගෙනියනවා. අපේ කට්ටිය කරන්නේ ඒක නෙමෙයි. මාස 6ක් දැන් අපි දන්නවා ජනාධිපතිතුමා ඇවිල්ලා මාස 10යි. තාම විදුලි බල මණ්ඩලයේ කිසිම සැලැස්මක් නැහැ මේ 180 යන්නේ කොහොමද කියලා. මාස 6ක් මේගොල්ලෝ වාද විවාද කරා මේ 180 පුනර්ජනනීය ඉලක්කය කියන්නේ 170 ක්ලීන් එනර්ජි ඉලක්කය කියලා. 180 කවද්ද 170 නේ ක්ලීන් එනර්ජි කියලා එකක් නැහැ ලෝකේ කොහෙවත්. එතකොට අපි අහන්න ඕනි බොහොම සරල ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා දීලා තියෙනවා ඉලක්කයක්. ඇමතිවරු ඔක්කොම ඉලක්කයක් දීලා තියෙන. ඒ ඉලක්කයට ඇවිල්ලා තියෙනවා. මේක තමයි යන්න ඕනි පාර. එතකොට අපිට ඕනි මේ පාරේ යන ක්‍රමය හොයාගෙන ඒ පාරේ යන්න. දැන් යන්නේ ඒ පාරේ නෙමෙයි. හොඳයි අපි දෙවන වටේදී වැඩිදුරටත් රත්නා මහත්මයා පිළිබඳව සාකච්ඡා කරමු. දැන් මාලක වික්‍රමසිංහ මහත්මයා වෘත්තීය සමිතියක් විදිහට අර සේවක අයිතිවාසිකම් දිනා ගැනීම උද්ඝෝෂණ කම්කරු ක්‍රියාමාර්ග ඒවලට අමතරව යම්කිසි ඉලක්කයක් සඳහා රට මේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් යම්කිසි සාධනීය ස්ථානයකට රට මෙහෙයවීම සඳහා ඔබතුමාලා පාලන අධිකාරිය සමග එක මේසයකට ඇවිල්ලා සාකච්ඡා කරලා තියෙනවද කවදා හරි? ඇත්තටම අපේ සේවකයන්ගේ අවශ්‍යතාවයන් අපි දිගින් දිගටම ඒ වෙනුවෙන් සාකච්ඡා කරලා තියෙනවා. නෑ සේවකයන්ගේ අවශ්‍යතාවය. නෑ මම ඒක දැන් රටේ අවශ්‍යතාවය පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය. ඔව් මෙහෙම දැන් සංක දැන් අහන ප්‍රශ්නෙත් එක්ක දැන් එහුවේ වෘත්තීය සමිතිය. ඇයි මෙතන ඇවිල්ලා වාඩි වෙන්නේ නේ? මේ පුනර්ජනනීය බල ශක්තිය සාකච්ඡා කරන්න. අපේ වෘත්තීය සමිතිය මම ඒක පොඩ්ඩක් හඳුන්වලා දෙන්නම් ඉස්සෙල්ලා. පොදු සේවක සංගමය කියන්නේ විදුලි මණ්ඩලයේ සියලුම සේවකයෝ. ඒ කියන්නේ ඉංජිනේරු වගේ ඉස්සර පහළ සේවකයා දක්වාම නියෝජනය කරන වෘත්තීය සමිතිය. එක පැත්තකින්. ඊට පස්සේ අපි එකම ස්වාධීන වෘත්තීය සමිතිය. එකපාරට ප්‍රශ්නයක එකම ස්වාධීන වෘත්තීය සමිතිය කිව්වහම අනිත් වෘත්තීය ස්වාධීන නැද්ද? එතන මොකද්ද ස්වාධීන කියන්නේ? වෘත්තීය සමිති වර්ග 3ක් තියෙනවා. එකක් තමයි ශ්‍රේණිගත වෘත්තීය සමිතිය. දැන් වෛද්‍යවරුන්ට තියෙනවා, ඉංජිනේරුවන්ට තියෙනවා එහෙම. ඊට පස්සේ තව වෘත්තීය සමිතිය තියෙනවා දේශපාලන වෘත්තීය සමිතිය. ඒක කෙලින්ම පක්ෂ දේශපාලනෙත් එක්ක ඉන්නේ. තව වෘත්තීය සමිති වර්ගයක් තියෙනවා සියලු ශ්‍රේණි සම්බන්ධ වෙනවා දේශපාලන වෘත්තීය සමිතිය නොවන එක. ඒතකොට විදුලි මණ්ඩලයේ තියෙන එහෙම වෘත්තීය සමිතිය තමයි අපේ වෘත්තීය සමිතිය. ඒතකොට ඊළඟට ඔබතුමා කියන්නේ එහෙම දේශපාලන පක්ෂයක් සම්බන්ධයක් නැහැ. නෑ. දේශපාලන පක්ෂයක් සම්බන්ධ නැති සියලු ශ්‍රේණි නියෝජනය කරන එකම වෘත්තීය සමිතිය පොදු සේවක සංගමය කියන්නේ අපි. ඒතකොට අපේ දැක්ම තමයි අපේ වෘත්තීය දැක්ම යුතුයකම් වගකීම් ඉටු කරමින් අයිතිවාසිකම් වරප්‍රසාද දිනාගමු. එතකොට මොකද්ද යුතුයකම් වගකීම් කියන්නේ? අපි නිදහස් අධ්‍යාපනය ඉගෙනගත්තු මිනිස්සු.
නිදහස් සෞඛ්‍ය භුක්ති විඳින මිනිස්සු. මිනිස්සුන්ගේ රාජ්‍ය සේවයේ භුක්ති විඳින මිනිස්සු. එතකොට අපිට යුතුයකමක් සහ වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන්. යාර සංඛා ප්‍රශ්න තමයි ඔක. ඒක තමයි වෘත්තීය සමිතියක් විදියට විශේෂයෙන්ම 2015 දී මට හොඳට මතකයි ඔය නොරොච්චොලේ බලාගාරය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවුණා. එතෙන්දී විදුලි ඉංජිනේරු සංගමය කතා කරලා දැන් කිව්වා මේ ලොකු ප්‍රශ්නයක් එනවා. දැන් මේක මාර කේස් එකක් තියෙන්නේ. දැන් මේක ප්‍රයිවටයිස් කරන්න හදනවා. අපි මේක සම්බන්ධයෙන් පියවරක් ගන්න ඕනේ. එතෙන්දී අපේ පැත්තෙන් අපි ආපු එක සාකච්ඡාවක් අපි මම පැහැදිලිව ඇහුවා ඒ වෙලාවේදී විශේෂයෙන්ම මට මතක රංජිත් සිමලාපිරි ඇමතිවරයා හිටියේ වෙලාවේ මම ඒ සාකච්ඡාවේදී ඇහුවා ඇයි අපි LNG වලට යන්නේ නැත්තේ කියලා. අපි වෘත්තීය සමිතියක් විදිහට LNG කතා කළේ 2015. එතකොට ඇත්තටම ඉංජිනේරු සංගමයේ අද දැන් LNG ගැන කතා කරනවා. ස්වභාවික වායු ගැන. මොකද පළවෙනි දේ තමයි එක පැත්තකින් පරිසර හිතකාමී. මොකද ෆොසිල් ෆුවල් දැන් අපි මෙතන කතා කරන්නේ පුනර්ජනනීය බල ශක්තිය ගැන. හැබැයි අපිට ශක්තිමත් විදුලි බල පද්ධතියක් පවත්වාගෙන යාමට ශක්තිමත් බලාගාර අවශ්‍යයි. එතකොට එතනදී එක පැත්තකින් අපිට තිබ්බ ප්‍රශ්නේ තමයි විදුලි මණ්ඩලයේ ගල් ලංගුරු පස්සේ දුවනවා. ඒතර අපි යෝජනා කළා ඒ වෙලාවේදී ඇයි LNG වලට යන්නේ නැත්තේ කියන එක. ඉතින් එතෙන්දී ඒ වෙලාව හිටියේ සභාපතිවරයා අනුර විජේපාල මහත්මයා ඒ වෙලාවේ එතුමා කිව්වා ඔව් මේක ඇත්ත අපි හිතනවා කියලා. මම කියන්නේ 2015 දී කතා කරපු LNG බලාගාර තාමත් නැහැ. අනිත් එක තමයි විශේෂයෙන්ම කෙරවල පිටි බලාගාරේ. මම හිතන්නේ බලාගාරය හදනකොට ඕකේ යෝජනාවේ තියෙන අවුරුදු 2කින් මේක LNG වලට කන්වර්ට් කරන්න. තාම නැහැ. හරිද? ඊට පස්සේ පරිසරය ගැන කතා කළාම ගල් ලංගුරු වලට වැඩිය පරිසර හානිය ගොඩාක් අඩු LNG වලට. ඒතර එහෙමනම් ඒ පැත්ත තියෙන්න ඕනේ. ඉතින් අපි වෘත්තීය සමිතියක් විදිහට මේවා සාකච්ඡා කරලා තිනවා. දැන් අර සාම්පූර් බලාගාරය වගේ LNG සඳහාම බලාගාරයක් පිළිබඳව දල කෙටුම් පතක් හරි සැලැස්මක් හරි මොකක් හරි එකක් තියෙනවද? නෑ සාම්පූර් බලාගාරය කියන එක දැන් නතර වෙලානේ තියෙන්නේ. ඒතකොට සාම්පූර් බලාගාරය කියන එක ඇත්තට මේකේ EIA රිපෝට් වල ප්‍රශ්න එහෙම ගොඩක් දේවල් තියෙනවා. ඒතකොට ඒක දැන් අද මම ඉන්නකොට මේනොට දැන් සාම්පූර් බලාගාරය නෑ. විශේෂයෙන්ම අපි වුණත් වෘත්තීය සමිතියක 2000 කිව්වේ සාම්පූර් බලාගාරයේ ඇත්තටම පරිසරයේ ලොකු ප්‍රශ්නයක්. මොකද ඒක ප්‍රධාන හේතුව තමයි එක පැත්තකින් සංවේදී පරිසර කලාපයක්. කොඩ්ඩියාර බොක්සි මම අහන්නේ ඒ කියන්නේ LNG සඳහා එහෙම තෝරාගත් ස්ථානයක් හරි එහෙම වැඩපිළිවෙලක් හරි ඉතින් අපි මේ විශේෂයෙන්ම තියෙනවානේ ජන්න සැලැස්ම. ඒ ජන්න සැලැස්මේ LNG බලාගාර තියෙනවා. මම හිතන්නේ මෙගාවොට් 600ක් තියෙනවා. දැන් මේකට දැන් මේ කල් ගිහින් ඉවරයි. දැන් එකක් තමයි කියන්නේ දැන් මම එක දෙයක් දැක්කා මේ හැබැයි මම ඒක පැහැදිලි කරොත් ඔක්කොම වැඩි හොඳයි කියලා හිතෙනවා. මොකද පළවෙනි දේ තමයි අපේ මේ වර්තමාන අමාත්‍යවරයා මේ මාෆියාව ගැන ඔබතුමාත් මෙතන මාෆියාව ගැන කතා කළානේ. එතුමා කිව්වා මේ මාෆියාව තියෙන්නේ දියවන්නාවේ කියලා. එතකොට ඇත්තටම මේ මාෆියාව කියන්නේ මොකක්ද කියලා බලන්න අපි ඔක්කොම ඉස්සෙල්ලා. අපේ අර්ථකථනයක් තියෙනවා මාෆියාව සම්බන්ධ. මොකද්ද මේ මාෆියාව කියන්නේ? මාෆියාව අපි එක තමයි දූෂිත දේශපාලඥයෝ. ඊට පස්සේ කූට ව්‍යාපාරිකයෝ. වංක නිලධාරීන්, අවස්ථාවාදී වෘත්තිකයෝ. මේ හතරම මාෆියාව. දැන් ඔබතුමාට මේක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. අපි රටේ ගත්තාම රටේ නෙමෙයි ලෝකේ මාෆියා ගැන කතා කරනවනේ. මොනවද මාෆියා? ඖෂධ මාෆියාව ගැන කතා කරනවා. බලශක්ති මාෆියාව ගැන කතා කරනවා. අවියාවිද මාෆියාව ගැන කතා කරනවා. හරිද? ඊට පස්සේ මද්ද්‍රව්‍ය මාෆියාව ගැන කතා කරනවා. එතකොට දැන් අපේ වර්තමාන ජනාධිපතිවරයා බලයට ඇවිල්ලා දැන් අපිට පේන මාෆියාවට අත තියලා තියෙන්නේ මොකද්ද? මද්ද්‍රව්‍ය මාෆියාව. කොහොමද මර්ධනය කරන්න පටන් ගත්තේ? මේ මාෆියා හතරෙන් මිනිස්සුන්ට වෙනස් කරන්න පුළුවන් එක තැනයි තියෙන්නේ. කොතනද? දූෂිත දේශපාලඥ කෙනෙක් තැන විතරයි. මිනිස්සු ඡන්දේ දීලා ඒක වෙනස් කරලා දෙනවා. මිනිස්සු මහජනතාව තමන්ගේ බලය පාවිච්චි කරලා අර දේශපාලඥකෙන් තැන වෙනස් කරලා දෙනවා. ඒක වෙනස් කළා මේ රටේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරලා වෙනස් කළා. එතුමා අනිත් මාෆියා ගැන පැත්තක තියන්නකො. මද්ද්‍රව්‍ය මාෆියාට අත තිබ්බා. කොහොමද අත තිබ්බේ? පළවෙනි දේ තමයි දේශපාලන බලය එතුමා ගත්තා. ඊට පස්සේ ඉස්සෙල්ලම අයින් කළේ වංක නිලධාරීන් අයින් කළා දිනවා. අද බන්ධනාගාරේ එතන පොලිසියේ කට්ටිය අයින් කළා එනවා. ඊට පස්සේ හොඳ වෘත්තිකයෝ ටිකක් දාලා තියෙනවා. ඊට පස්සේ කූට ව්‍යාපාරයට නතරලා දැන් අද මේක මර්ධනය කරන යනවනේ. දැන් ඕකම තමයි මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක සම්බන්ධයෙන් තියෙන්නේ. විදුලි මේ මාෆියාව හැමතැනටම ඕකම තමයි. හරිද? මම මේ උදාහරණයක් විදිහට කියන්නේ. ඒතකොට දැන් අපේ අමාත්‍යවරයා මේ මාෆියන් හතරෙන් එකක් හොයාගත්තා. එතුමා කිව්වා දියවන්නාවේ මාෆියාව තියෙනවා. හරි අර දූෂිත හැබැයි මේ පාර ජනාධිපතිවරණයේදී සහ
මහමැතිවරණයේදී සැලකියුතු මට්ටමකින් රටේ මිනිස්සුන්ට සුද්ධ කරලා දීලා තියෙනවා. එහෙනම් දැන් ආයි මේ ආණ්ඩුවට අරවම කතන්දර නැහැ. දැන් ඇමතිවරයාට තියෙනවා. දැන් ඔබතුමා අපිත් විශ්වාස කරනවා. විශේෂයෙන්ම දලසලහ පෙරමුණ කියන්නේ දූෂණය නොවිච්ච දේශපාලඥයෙක් කියලා. දැන් එතුමා ඇවිල්ලා දැන් එතුමාට තියෙනවා අර මං කිව්වා මාෆියා තව 3ක් තියෙනවා. 4න් 3ක්. ඒ 4න් 3 හරියට හොයාගන්න ඕනේ. ඒ 4න් 3ට හරියට මේ තැන් 3 හොයාගත්තොත් අපිට අර මද්ද්‍රව්‍ය මාෆියාව වගේ විදුලි බල මාෆියාව පරාජය කරන්න පුළුවන්. හොඳයි. අපි විදුලි බල මාෆියාව පරාජය කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය කෙසේද ආදේශ කරගන්න යන්න පිළිබඳව කතා කරමු. අපි අනිත් අදහස් දෙකට යමු වන්නට පෙර ඉතාමත් කෙටි විරාමයකින් පසුව.